හරි. අයිබෝවන්. ආයිබෝවන්. හරි. පේපරේ ඉතුරු ටික දාලා තිබ්බේ නැහැනේ ගෲප් එකට. මම දැම්මේ නෑ ඒක. මේ මම ඒක අද දාන්නම් පුතේ. මම අද අලුත් පාඩමක් පටන් ගන්න හැදුවේ. මම ඒකයි දැම්මේ නැත්තේ ඔයාලට. තුන්වෙනි වාරේ පළවෙනි පාඩම මම අද පටන් ගන්නවා. හරිද? අද ඒක දාන්නම්. අද කියන්නේ මේ සතිය තුල මම දාන්නේ. පේන ටික මේ ටියුට් එකේ ලියන්නද උත්තර මේ අර පේපරේට? කමන්නේ. මේ ලියලා ගෲප් එකට දාන්නත්. හරි. අපේ දැන් හරි. තුන්වෙනි වාරේ හරි තුන්වෙනි වාරේ පළවෙනි පාඩම අද මම පටන් ගන්නවා පුතේ. හරිද? මේ පාඩම් ටික අපි ඉක්මනට ඉවර කරගෙන ඊට පස්සේ පුනරීක්ෂණ අභ්‍යාස අච්චු පොතේ තියෙන පුනරීක්ෂණ අභ්‍යාස 1 සහ පුනරීක්ෂණ අභ්‍යාසය 2 පුනරීක්ෂණ අභ්‍යාසය 3 ඒ ටිකක් සාකච්ඡා කරමු. හරි? ඒ අතරේ යන දවසක මම අතිරේක දවසක් දාලා ඔයාලට ওই පේපර් එකක් එහෙම කරන්න. හරි? ලියා ගන්න පළවෙනි පාඩම තුන්වෙනි වාරේ අනුපාත. හයේදිත් මේක තිබ්බ නේද? අයවසරේදී තිබුණා. තුන්වෙනි වාරයටමනේ. ඔව්. මොකද්ද සර් ලියන්න කිව්වේ? අනුපාත මාතෘකාව. හරි ටීචර්. හරි සර්. දැන් බලන්න මට මිශ්‍රණයක් සකස් කරගන්න ඕනි වෙනවා බදාම මිශ්‍රණයක්. ඒ බදාම මිශ්‍රණයක් සකස් කරගන්න මට මොනවද ඕනේ? සිමෙන්ති වැලි. ඔව්. සිමෙන්ති ඕනි, වැලි ඕනි. වැලි ඕන. සිමෙන්ති සහ වැලි තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකේ මට සිමෙන්ති තාච්චි එකක් දානකොට වැලි තාච්චි පහක් ඕන. ඔව් වැලි තාච්චි කීයක් දාන්න ඕනද? දෙකක්. පහක්වත් ඕනේ. පහක් ඕනේ. මේ දෙක මිශ්‍ර කරාට පස්සේ අපිට මේ විදිහට මිශ්‍රණයක් ලැබෙනවා. නේද? ඔව් සර්. ඔව්. සිමෙන්ති තාච්චි දෙකක් දැම්මොත් කොච්චරක් ඕනේ වෙයිද? 10ක් ඕන. වැලි තාච්චි කීයක් ඕනේ වෙයිද? 10ක්. 10ක් ඕනේ නේද? සිමෙන්ති තාච්චි සිමෙන්ති තාච්චි එකක් දැම්මහම වැලි තාච්චි 5ක් අවශ්‍ය වෙනවා නම් සිමෙන්ති තාච්චි දෙකක් දැම්මහම වැලි තාච්චි කීයක් අවශ්‍ය වෙනවද? 10ක් ඕන. 10ක් ඕනේ. 3ක් දැම්මොත් 15යි. 15ක් අවශ්‍ය වෙනවා. 4ක් දැම්මොත් 20ක්. 20ක් ඕනේ වෙනවා. කොහොමද මේ ඔයගොල්ලෝ කිව්වේ? එකක් දැම්මොත් 5ක් ඕනි, දෙකක් දැම්මොත් 10ක් ඕනි, තුනක් දැම්මොත් 15ක් ඕනි, හතරක් දැම්මොත් 20ක් ඕනි කියලා කොහොමද කිව්වේ? ආරම්භයේදී අනුගමනය කළපු පිළිවෙලට. ඔව් සම්බන්ධයක් තියෙනවා නේද? ඔව් පිළිවෙලක් තියෙනවා සම්බන්ධයක්. ඒ කියන්නේ සිමෙන්ති තාච්චියක් දානකොට වැලි තාච්චි 5ක් දාන්න ඕනේ. එහෙනම් සිමෙන්ති තාච්චි දෙකක් දානකොට වැලි තාච්චි 10ක් දාන්න ඕනේ. මේ දෙන්න අතර මිශ්‍ර කරන දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. මේ මිශ්‍රණය සඳහා භාවිතා කරන මේ පදවලට කියනවා අපි ඒවායේ රාශි කියලා පුතේ. මොනවද කියලාද කියන්නේ? රාශීන් කියලා. එතකොට මේ සිමෙන්ති සහ වැලි කියන්නේ රාශීන් දෙකක්. මෙතන රාශීන් කීයක් තියෙනවද මේ මිශ්‍රණේ? දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. මම සම මිශ්‍රණයක් ගන්නවා. පළතුරු බීම මිශ්‍රණයක් සකස් කරගන්නවා. ඒ සඳහා මට ඕනි වෙනවා පළතුරු යුෂ. පළතුරු යුසයි වතුර. යුෂ සහ ජලය ඕනි වෙනවා. පළතුරු යුෂ සහ ජලය ඕනි වෙනවා. පළතුරු යුෂ ලීටර එකක් දානකොට ජලය දෙකක් දානවා. එකක් දාන්න. දෙකක් දානවා.
පළතුරු විශේෂ කොටස් දෙකක් අපි හිතමු මේක මනින්න පුළුවන් නේ අපිට දැන් මේ බදාම මිශ්‍රණය සකස් කරගන්නකොට මට මේ විදිහට තාච්චි වලින් මනින්නත් පුළුවන්. තාච්චි වල. පොල් කට්ටෙන් මෙන්නත් මේ විදිහටම නේද මනින්න ඕනේ. සිමෙන්ති කට්ටක් දානකොට වැලි පොල් කට්ට කීයක් දාන්න ඕනද? 5ක් දාන්න. 5ක් දාන්න. දැන් සිමෙන්ති පොල් කට්ට වලින් මැනලා වැලි තාච්චි වලින් මැනලා හරියනවද? බෑ. නෑ. එකම ඒකකයකින් මනින්න ඕනේ. එතකොට මේ සිමෙන්ති හැන්දකින් දැම්මනම් වැලිත් දාන්න වෙන්නේ ඒ හැන්දෙන්මයි. මනින එක්කෙනා සමාන විය යුතුයි හැම වෙලාවෙම. ඒකකයේ සමාන විය යුතුයි. ඒ වගේම තමයි මේ පළතුරු විශේෂ සහ ජලය. පළතුරු බීම එකක් හදනකොට ඕනි වෙන්නේ පළතුරු විශේෂ සහ ජලයනේ. එතකොට මම වීදුරු වලින් මැනගත්තා නම් පළතුරු විශේෂ වීදුරු එකක් දානකොට ජලයේ වීදුරු දෙකක් දානවා. එකක් දාන්න. එහෙමනම් පළතුරු විශේෂ මේ වීදුරු දෙකක් දානකොට ජලය කොච්චරක් දාන්න ඕනද වීදුරු? 4ක්. 4ක්. 3ක් දානකොට 6ක්. 6ක් දාන්න. නේද? ඔව්. පළතුරු විශේෂ හිතන්න වීදුරු 4ක් නැත්නම් බෝතල් 4ක් දැම්ම කියලා එහෙනම් ජලයේ බෝතල් කීයක් දාන්න ඕනද? 8ක්. 8ක් දාන්න ඕනේ. 8ක් දාන්න. ඒ කියන්නේ මේ දෙන්නගේ අතර සම්බන්ධයක් වෙනව නේද පුතේ? ඔව්. ඔව්. මෙන්න මේ වගේ රාශීන් දෙකක් හරි කිහිපයක් හරි අතර. දැන් අපි කොන්ක්‍රීට් මිශ්‍රණයක් සකස් කරන්න ගත්තා නම් මට ඕනි වෙන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කරගන්න මොනවද? සිමෙන්ති වැලි. ගල්. ඒ කොන්ක්‍රීට් මිශ්‍රණය. ගලුත් ඕනේ වෙනවනේ. ඒතකොට රාශීන් තුනක් තියෙනවා. ඔය තුන අතරත් ඔය විදිහටම සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් මේ දෙන්න මනින ඒකකය සමානයි. මේ දෙන්න මනින ඒකක සමානයි. නේද? එකම ඒකකයකින් දක්වලා තියෙන රාශීන් දෙකක් හරි කිහිපයක් හරි අතර පවතින සංඛ්‍යාත්මක සම්බන්ධයට තමයි පුතේ අපි කියන්නේ අනුපාතයක් කියලා. ඔක අපි 6 වසර අවසාන වාරයේදී මුලින්ම ඉගෙන ගන්න. හරි? අපි ඒක ඉස්සෙල්ලාම ලියාගමු. අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම ලියාගමු. එකම ඒකකයකින් දක්වා ඇති රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති එකම ඒකකයකින් දක්වා ඇති රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධය රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධය අනුපාතයක් ලෙස හඳුන්වයි. රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධය අනුපාතයක් ලෙස හඳුන්වයි. දැන් මෙතෙන්දී මේ තියෙන්නේ මම අනුපාතයක් ලියලා. මේ තියෙන්නේ පුතේ අනුපාත ලකුණ. ඔයාලා ප්‍රධාන මාතෘකාව ලිව්ව අනුපාත කියලා. ඊට ඉස්සරහින් මේ විදිහට වරහන දාලා මෙන්න මේ අනුපාත ලකුණ දාගන්න. 32 නේද සර්? ඔව් 32. හරි සර්. හරි. දැන් මේ තියෙන්නේ අනුපාතයක්. හැබැයි අපි අනුපාත ලියනකොට පුතේ ඒ අනුපාතය දක්වලා තියෙන රාශීන් ඒකක ලියන්නේ නැහැ. රාශීන්ගේ ඒකක ලියන්නේ නැහැ. සංඛ්‍යාත්මක සම්බන්ධය ලියනකොට ඒ සංඛ්‍යා දක්වලා තියෙන ඒකකේ ලියන්නේ නැහැ අපි. මේ 1/5. මෙයා කියවන්නේ 1/5 අනුපාතය. නැත්තම් 1/5 අනුපාතය කියලා කියව ගන්නත් පුළුවන්. 1/5 අනුපාතය. 5 අනුපාතය. නැත්තම් අපිට මේ කියවන්න පුළුවන් 1/5
අනුපාත. ඊළඟ එක මේක. ඒක අණු පහක් කියන්න බැයිද? ඈ? ඒක අණු පහ. මේ තියෙන්නේ? අණු පහ. අණු පහ අනුපාතය. ඔව්. එකට 10 අනුපාතය. මේ අනුපාතයක් කියව ගන්න පුළුවන් ආකාරය තමයි මම මේ දීලා තියෙන්නේ. තේරුණාද? ඔව් සර්. හරි. දැන් අපි ඉස්සෙල්ලාම උදාහරණ විදිහට මේවා ලියා ගමු. අපේ උදාහරණ විදිහට අපි ලියා ගමු මේක. ලියා ගන්න උදාහරණ කියලා. උදාහරණ කියලා ලියා ගන්න. බදාම මිශ්‍රණයක. බදාම මිශ්‍රණයක. බදාම මිශ්‍රණය. සිමෙන්ති සහ වැලි අතර සම්බන්ධය. සිමෙන්ති සහ වැලි ප්‍රමාණ අතර සම්බන්ධය. එහෙම කියන්නේ ප්‍රමාණ අතර සම්බන්ධය. සිමෙන්ති සහ වැලි අත මේ ප්‍රමාණ අතර සම්බන්ධය. හරි. මේක ලියා ගන්න. බදාම මිශ්‍රණයක සිමෙන්ති සහ වැලි ප්‍රමාණ අතර සම්බන්ධය. සිමෙන්ති වැලි. සිමෙන්ති එකකට වැලි 5ක් දානවා. කොටස් හොඳේ. සිමෙන්ති කොටස් දෙකකට වැලි කොටස් 10ක් දානවා. සිමෙන්ති කොටස් 3කට වැලි කොටස් 15ක් දානවා. සිමෙන්ති කොටස් 4කට වැලි කොටස් 20ක් දානවා. ඒ විදිහට. මේක ලියා ගන්න ඉක්මනට. පළතුරු බීම මිශ්‍රණයක ලියන්න එපා. මේ විතරයි. සිමෙන්ති සහ වැලි සිමෙන්ති වැලි. එක අණු එකට මේකට 5. දෙක 10. දෙක 3ට 15. 4ට 20. මේ අනුපාතය කියව ගන්න ආකාරයක් ලියන්න. මේ සිමෙන්ති අණු මේ වැලි කියලා දාන්න ඕනිද? ඒව දාන්නේ. එතකොට මේ රාශීන් දෙක අතර අනුපාත ලකුණ දාන්නේ අපි කොයි වෙලාවකවත්. ඒක මතක තියාගන්න. ඔය 1/5 අනුපාතේ ටිකක් ලියන්න ඕනද? ඔව්. ඒ කියව ගන්න ආකාරයක් තියාගන්න. නට 15 හරිද? නෑ සර්. හරි සර් ලියලා ඉවරයි. නෑ සර්. සර් මන් දැන් ජොයින් වුණේ මොනවද කරන්නේ? දැන් අපි අනුපාත පාඩම කරන්නේ පටන් ගත්තේ. හරි. දැන් අනුපාත පාඩමේ අපි අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා රූල් 4ක් විතර තියලා බදාම මිශ්‍රණයක සිමෙන්ති සහ වැලි අතර සම්බන්ධය තමයි මම මේ ලියලා තියෙන්නේ. අපි මේක අනුපාතයක් විදිහට දක්වන්න පුළුවන්. මොකද වැලි සහ සිමෙන්ති අතර සම්බන්ධයක් තියෙනවා. සංඛ්‍යාත්මක සම්බන්ධයක් තියෙනවා. අපිට ඒ සංඛ්‍යාත්මක සම්බන්ධතාව තියෙන ඒවා තමයි අනුපාතයන් විදිහට දක්වන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි නේද? හරි. ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න මෙහෙම. තාම නෑද? අනිත් චුට්ටක් ඉන්න. හරි. එතකොට ඔය සිමෙන්ති වැලි වල ඔය 1/5 ඒවට මේ අනුපාත ලකුණ තියන්න බෑනේ. මෙතනින් අපි අනුපාත ලකුණ තියන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන්.
හරිද? හරි සර්. තියාගන්න. හරි සර්. ඔව් ඊළඟ තරු ලකුණු දාලා මෙහෙම. පළතුරු බීම මිශ්‍රණයක පළතුරු යුෂ සහ ජලය මිශ්‍ර කළ යුතු ප්‍රමාණ අතර සම්බන්ධය පළතුරු බීම මිශ්‍රණයක පළතුරු යුෂ සහ ජලය මිශ්‍ර කළ යුතු ප්‍රමාණ අතර සම්බන්ධය माइक ऑफ කරගන්න මේක ලියා ගන්න සර් මේක ලියා ගන්නද? ඔව් ඔව් ලියා ගන්න සර් බෝඩ් එක පේන්නේ නැහැ. දැන් පේනවද? ඔව් සර්. හරි සර්. ලියාගත්තා සර්. හරි මේක මකනවා දසුනි ලියාගත්තද දසුනි ඔව් දැන් බලන්න මම පළවෙනි බදාම් මිශ්‍රණයේ පද අතර සම්බන්ධය ගන්නවා 1:5 අනුපාතය ඊට පස්සේ මේ මිශ්‍රණයටම සමානයි පුතේ බලමු 2:10 බලන්න 3:15 බලන්න මේ මිශ්‍රණ තුන ගත්තොත් 2:10 3:15 මේ මිශ්‍රණ තුන ගත්තොත් මේ ගොඩවල් තුන ගත්තොත් ඔය ගොඩවල් තුන ගත්තොත් මේකේ ඔක්කොම තියෙනවා තාච්චි 6ක් මේකේ ඔක්කොම තියෙනවා තාච්චි 12ක් මේකේ ඔක්කොම තියෙනවා තාච්චි කීයක්ද 18ක් කොහොමද මම කිව්වේ මෙතන තාච්චි සිලෙන්ති තාච්චි එකයි වෙලි තාච්චි 5යි මිශ්‍ර කරාම ඔක්කොම මේ තාච්චි කීයක් තියෙනවද මිශ්‍රණේ 6ක් තියෙනවා මෙතන ඔක්කොම මිශ්‍රණයේ තාච්චි කීයක් තියෙන්න ඕනද 12 මේ සිමෙන්ති 2යි වැලි 10යි මේ රාශීන් දෙක එකතු කරලා නේ 18ක්. ඔව් රාශීන් දෙක සංඛ්‍යාත්මක අගයන් දෙක එකතු කරලා බලන්න 18ක්. ඔව් දැන් මම අහනවා පුංචි ප්‍රශ්නයක් මෙතන මම වතුර දාලා මිශ්‍ර කරගන්නවා බදාම මේ ගොඩක් මිශ්‍ර කරගන්නවා මේ ගොඩක් මිශ්‍ර කරගන්නවා මේ මිශ්‍රණ තුනෙන්ම මම බ්ලොක් ගල් හදනවා මේ තියෙන්නේ මෙතනින් ගලක් හදලා මේ ගොඩේනුත් මම ගලක් හදනවා මේ බදාමෙකෙනුත් මේ බදාමෙකනුත් ගලක් හදනවා දැන් ගොඩවල් තුනෙන්ම මම ගල් තුනක් හදලා තියෙන්නේ මේ ලැබිලා තියෙන ගල් තුනේ ශක්තිමත් භාවයේ සමානද අසමානද අසමාන අසමානයි. සමානයි. සමානයි කියලා කියනවා සමාන සමානයි කියලා කියනවා අසමානයි කියලා කියනවා රුසිරු රුසිරු ඇයි අසමානයි කියලා කිව්වේ නෑ සමාන ඇයි සමානයි කියලා කිව්වේ අරස අන්තිමේදී 1:5 වගේමනේ සර් මේ 1:15 කියන්නේ ඔව්
එතකොට මේ අනුපාතය සමාන නිසා මිශ්‍රණ තුනම සමානයි. සමානයි. මේ අනුපාතයන් සමාන නිසා මිශ්‍රණ තුනම සමානයි. මෙන්න මේ සමාන වෙන අනුපාත වලට අපි නමක් කිව්වා. මොන අනුපාත කියලාද අපි මේවට කියන්නේ? තුල්‍ය අනුපාත. ඔව් තුල්‍ය අනුපාත කියනවා. තුල්‍ය අනුපාත කියලා මේව හඳුන්වනවා. එහෙනම් සම්තුල්‍ය අනුපාතයක් කියලා කියන්නේ පුතේ සමාන අනුපාතයකට. සමාන අනුපාත වලට අපි කියනවා තුල්‍ය අනුපාත කියලා. තුල්‍ය අනුපාත. තුල්‍ය අනුපාත කියලා. හරි? මේවැ සමාන වෙන්නේ මිශ්‍රණයේ ප්‍රමාණය නෙවෙයි. මිශ්‍රණය සමාන වෙන්නේ. ප්‍රමාණය නෙවෙයි සමාන වෙන්නේ. මිශ්‍රණයයි සමාන වෙන්නේ. තේරුණාද? හරි. ඔව් සර්. ඔව් දැන් අපි හිතමු පළතුරු බීම මිශ්‍රණය ගත්ත එක. ඒකෙත් අර විදිහටම අපිට ගන්න පුළුවන් නේ. එතකොට ඒකේ කොච්චර මේ දැන් අපි 1ට 2නේ ගත්තේ නේද? 2ට 4ක් නෙන්නේ. 3ට නම් 6ක් නෙන්නේ නේද? ඔව් සර්. එකකින් හදා ගන්න පුළුවන් මේ භාජනය. මෙතනත් මේ භාජනයකටම හදා ගන්න. මෙතනත් මේ භාජනයකටම හදා ගන්න. මේ තුනේම රස සමානද වෙනස්ද? සමානයි. සමානයි. තුනේම රසයන් සමානයි. හරි. ඒ නිසා තමයි අපි ඒවට කියන්නේ තුල්‍ය අනුපාත කියලා. සමාන අනුපාත. සමාන අනුපාත. එහෙනම් තුල්‍ය අනුපාතයක් කියන එකක් මේ තුල්‍ය අනුපාතයක් කියන්නේ මොකක්ද කියන එක අපි ඊළඟට ලියන්න. ලියාගන්න අනුමාත්‍රිකාවක් තුල්‍ය අනුපාත. තුල්‍ය අනුපාත. හරිද? හරි සර්. ලියාගන්න මෙහෙම සමාන අනුපාත තුල්‍ය අනුපාත ලෙස හඳුන්වයි. තුල්‍ය අනුපාත ලෙස හඳුන්වයි. මේ පෙන්නලා තියෙන්නේ තාච්චි ප්‍රමාණය. තාච්චි ප්‍රමාණය. පැහැදිලි නේද? හරි. මේක ලියාගන්න. සර් බෝඩ් මයික් ඕෆ් කරගන්න. ලෝක ලියන්න ඕනද? ඔව් ඔව් ලියාගන්න. සර් බෝඩ් එක පේන්නේ නැහැ. පොඩක් ඉන්න බලන්න මයික් ඕෆ් කරගන්න හැමෝම. දැන් හරිද මේෂිකා? හරි සර්. සර් රූපත් අඳ ගන්න ඕනද? රූපයෙන් ඇදලා තාච්චි ප්‍රමාණය අටින් ලියන්නකො මිශ්‍රණයේ තියෙන. හා සර්. දල රූපයක් ඇද ගන්න ඔය පැන්සලෙන්. හරි සර්. හරි සර්. හරි සර්. දැන් බලන්න අපි මේවා හදාගන්නේ කොහොමද කියලා ඊළඟට බලමු.
මේ සමාන අනුපාත හදාගන්නේ කොහොමද කියලා අපි ඊළඟට හොයලා බලමු. දැන් බලන්න මෙතන 1ට 5 අනුපාතය සමාන වෙනවා 2ට 10 අනුපාතයට. සමාන වෙනවා 3ට 15 අනුපාතයට. බලන්න 1ට 5 අනුපාතයේ පළවෙනි පදය මේ අනුපාතයේ පළවෙනි පදයේ 1 දෙවෙනි පදයේ 5 පළවෙනි පදයේ 2 බවට පත් වෙනවා. දෙවෙනි පදයේ 10 බවට පත් වෙනවා. මට කියන්න පළවෙනි පදයේ 2 බවට පත් වෙන්න මොකද්ද අපි කරන්න ඕන? එකක් එකතු කරන්න. ඔව් ඔව් දෙකෙන් ಗುಣ කරනවා. ඔව් ಗುಣ කිරීමෙන් තමයි පුතේ මේවා ගොඩනගා ගන්න යන්නේ. දෙකෙන් ಗುಣ කරනවා. දෙකෙන් ಗುಣ කරලා. දැන් බලන්නකෝ දැන් කිව්වනේ දසුනි නේද කිව්වේ එකක් එකතු කරනවා කියලා. නවෝද්ද. අනවෝද්‍ය. හරි. එතකොට මෙයාට එකක් එකතු කරනකොට මෙයාටත් එකක් නේද එකතු කරන්න ඕනේ. හරිද ඉතින්? වැරදි. ඇයි? එකට එකක් එකතු වුණොත් දෙක ලැබෙනවා. නමුත් පහට එකක් එකතු වුණොත් 10 තුල්ලේ ලැබෙනවා. නෑ නේද? 10ක් ලැබෙන්නේ නැහැ සර්. ආන්න හරි. තුල්ල වෙනවා එතකොට නෑ නේ. නෑ. එතකොට දෙන්නට එකතු කරනවා නම් එකතු කරනවා එකම ප්‍රමාණය. නැත්තම් ಗುಣ කරනවා නම් ಗುಣ කරන්න ඕනේ එකම සංඛ්‍යාව. අපි බලමු ಗುಣ කිරීමෙන් අරගෙන ಗುಣ කරනවා දෙකෙන්. මෙයාවත් ಗುಣ කරනවා දෙකෙන්. බලන්න එක දෙකෙන් ගුණ වුණාම 2යි. පහ දෙකෙන් ගුණ වුණාම 10යි. ලැබෙනව නේද? ලැබෙනවා. ලැබෙනවා සර්. බලන්න මෙයා 3 බවටපත් වෙලා මෙයා 15 බවටපත් වෙලා. බලන්න එක 3 බවටපත් වෙන්න නම් අපි කීයෙන්ද ಗುಣ කරගන්න ඕනේ? 3. එහෙනම් යටේ කෙනත් මම ಗುಣ කරනවා 3. 5 3 ගුණ වුණාම 15යි. එක 3 ගුණ වුණාම 3යි. අපිට ලැබෙනව නේද 3 අනු 15 නැත්නම් 3ට 15 කියන අනුපාතය? ඔව් සර්. ඔව් සර්. එහෙමනම් මේ තියෙන ගොඩනගන්න පුළුවන් ආකාරය තුල්‍ය අනුපාත ගොඩනගා ගන්න පුළුවන් ආකාරය මොකද්ද මේ ආකාරය? අනුපාතයක තියෙන පද සියල්ලම එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් එම අනුපාතයට තුල්‍ය වූ අනුපාත සමාන අනුපාත ගොඩනගා ගන්න පුළුවන්. පැහැදිලි නේද? පැහැදිලි සර්. කර්මයක් මම දැන් මෙහෙම ලියා ගන්න. අනුපාතයක ඇති සියලු පද අනුපාතයක ඇති සියලු පද එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් එකම සංඛ්‍යාවෙන් ගුණ ඇති සියලු පද එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් මුල් අනුපාතයට තුල්‍ය වූ අනුපාත මුල් අනුපාතයට තුල්‍ය වූ අනුපාත අනුපාතයක ඇති සියලු පද එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් මුල් අනුපාතයට තුල්‍ය වූ අනුපාත ගොඩනැගිය හැක. ගොඩනැගිය හැක. තුල්‍ය වූ අනුපාත ගොඩනැගිය හැක. පැහැදිලිද? පැහැදිලි සර්. ඔව් සර්. දැන් මේක ලියා ගන්නකො. හා සර්. සර් බෝඩ් එක පේන්නේ නැහැ. කවුරුන් මයික් ඔෆ් කරගන්න. මම මයික් ඔෆ් කරනවා. ඔයගොල්ලන්ට ඔන් කරගන්න බැරි වෙයි ඊට පස්සේ. දැන් සටහන් ලියන්න ඕන. ඔව් මම මයික් එක මම මියුට් කරොත් එහෙම ඔයාලට බෑ ඒක අයින් කරන්න. ඒ නිසා මේ මයික් එක ඔෆ් කරන්න ඕන වෙලාවට විතර ඔන් කරලා කතා කරන්න.
හරි සර්. නේද? දසුන් ලියාගත්තද? ඉමාෂි හරිද? හරි සර්. හරි සර්. හරි. දැන් අපි බලමු. හරි. තුල්‍ය අනුපාත ගොඩනගා ගන්න පුළුවන් තවත් ආකාරයක්. මේ තියෙන්නේ ಗುಣ කිරීම. මේ බලන්නකො. 18 අණු 12. බෙදීනම් සර්. 8 අණු 12. දැන් මෙයාට සමාන එක්කෙනෙක් මට හදා ගන්න පුළුවන් 996. 9 අණු 6 කියලා. මෙයාට තව සමාන එක්කෙනෙක් හදා ගන්න පුළුවන් 392. 3 අණු 2 කියලා. මෙයා නම් තව දුරටත් බෙදා ගන්න පුළුවන්ද? බෑ. බෑ. බලන්න 18 අණු 12 කියන අනුපාතයට 9 අණු 6 සමානයි. තුල්‍යයි. 18 අණු 12 කියන අනුපාතයට 3 අණු 2 කියන අනුපාතය තුල්‍යයි. සමානයි. 9 අණු 6 කියන අනුපාතයට 3 අණු 2 කියන අනුපාතය සමානයි. තුල්‍යයි. දැන් මට මේ 18න් 9 හදාගන්න වෙනවා. 12 6 බවට පත් කරගන්නත් වෙනවා. 18 9 බවට පත් කරන්න මොකක්ද අපිට කරන්න පුළුවන්? දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදන්න පුළුවන්. 12 දෙකෙන් බෙදලා බලන්න කීයද එන්නේ? 12 දෙකෙන් බෙදුවහම 6යි. 18 දෙකෙන් බෙදුවහම 9යි. වැඩි ඔව්. මේක ලියාගත්තනේ පළවෙනි එක නේද? මම මේක මපනවා පුතේ. ඊළඟට 18 3 බවට පත් කරන්න මම මොකද්ද කරන්න ඕනේ කියන්නකෝ. 3ෙන් බෙදනවා. ඈ? 6ෙන් බෙදනවා. 6ෙන් බෙදනවා. 6ෙන් බෙදනවා. 6ෙන් බෙදනවා. 18 6ෙන් බෙදනකොට 12ත් 6ෙන් බෙදන්න වෙනවා. 18 6ෙන් බෙදුවහම 3යි. 12 6ෙන් බෙදුවහම 2යි. දැන් මේ 9 3 බවට පත් කරන්න බැරිද? පුළුවන්. 6 2 බවට පත් කරන්න බැරිද? පුළුවන්. පුළුවන්. 9 3 බවට පත් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? දෙකෙන් බෙදා ගන්නවා. 6ත් එහෙනම් කීයෙන්ද බෙදන්න ඕනේ? 3. 3. එතකොට බලන්න අනුපාතයක තියෙන පද එකම සංඛ්‍යාවෙන් බෙදීමෙන් මුලින් තිබිච්ච අනුපාතයට තුල්‍ය අනුපාත හදාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි මෙන්න මෙයාව තවදුරටත් බෙදාගෙන යන්න නම් බෑ. තවදුරටත් බෙදාගෙන යන්න පුළුවන්ද මෙයාව? බෑ. මෙන්න මේ ආකාරයට කියනවා පුතේ මෙන්න මේ 18 අණු 12 කියන අනුපාතයේ සරලම ආකාරය. මේ තියෙන්නේ සරලම ආකාරය. පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් මෙයා තවදුරටත් බෙදන්න බෑ සරලම ආකාරයට තියෙනවා. හරි? එහෙමනම් තවත් ආකාරයක් ඔන්න දැන් අපි දන්නවා අනුපාතයකට තුල්‍ය අනුපාතයක් ගොඩනගා ගන්න පුළුවන්. ලියා ගන්න තරු ලකුණක් දාලා මෙහෙම. අනුපාතයක ඇති සියලු පද එකම සංඛ්‍යාවෙන් බෙදීමෙන් තුල්‍ය අනුපාත ගොඩනැගිය හැක. අනුපාතයක සියලු පද එකම සංඛ්‍යාවෙන් බෙදීමෙන්ද තුල්‍ය අනුපාත ගොඩනැගිය හැක. එය තවදුරටත් නොබෙදෙන තාක් බෙදූ විට
නොබෙදෙන තාක් බෙදූ විට තුල්්‍ය අනුපාතයේ ලෙස මේ sorry තවදුරටත් නොබෙදෙන තාක් බෙදූ විට එම අනුපාතයේ සරලම ආකාරය ලෙස හඳුන්වයි. හරි සර්. හරි මේ උදාහරණ ලියා ගන්න. හරිද පුතේ? නෑ සර්. හරි සර්. හරි. හරි සර්. ලියාගන්න මේ ප්‍රශ්නය. සර් තාම නෑ. නැතුව මම හරි සර් මේ දාන ගමන් එන්නේ සරලම ආකාරය කියලා නම් කරනවා. හරි. ලියාගන්න පුතේ මේ ප්‍රශ්නය දී ඇති අනුපාත සඳහා තුල්්‍ය අනුපාත දෙක බැගින් ගුණ කිරීමේ ක්‍රමයෙන් ලබා ගන්න. තුල්්‍ය අනුපාත දෙක බැගින් ගුණ කිරීමේ ක්‍රමයෙන් ලබා ගන්න. පළවෙනි 2/3. මම මෙතන මේ අත් මත තමයි ලියන්නේ ගුණ කරන්නේ කීයෙන් කියන්නේ. අතු මත තමයි ලියන්නේ. ඔන්න බලා ගන්නකො. චුට්ට බලා ගන්නකො මේ පැත්ත. අනුපාත සඳහා තුල්්‍ය අනුපාත දෙක බැගින් ගොඩනගන්න. හරිද? සර් ගුණ කිරීමෙන්ද බෙදීමෙන්ද? ගුණ කිරීමේ ක්‍රමයෙන්. මේ බලන්න මේ ගුණ කරන කෙනා මම දානවා. මේ මෙහෙමයි දාන්නේ. මේ අත් දිගේ එන්නේ 3ෙන් ගුණ කරලා ලැබෙන අනුපාතය. 3 2 6යි. 3 3 9යි. 6 99 අනුපාතය. පැහැදිලිද? ඊළඟට දෙකෙන් ගුණ කරනවා. 2 2 4යි. 2 3 6යි. 4 6 අනුපාතය. පැහැදිලි නේද? ඔව් සර්. හරි. පටන් ගන්න.
බලන්න හදන්න. ඉවරද? නෑ සර්. සර් ඔය ඔක්කොම ගුණ කිරීම නේද? ඈ? ඔක්කොම ඔව් ගුණ ගුණ කිරීම. කිරීම. ඔක්කොම ගුණ කිරීමෙන් කොට නගන්න තියෙන්නේ. හරිද? හරි බලමු කොහොමද. මෙයා පහෙන් ගුණ කරලා බලමු පද දෙකම. 5 වරක් 2 10යි අනුපාත ලකුණ. 5 වරක් 5 25යි. එහෙනම් 10 අනු 25 තමයි තුල්‍ය අනුපාතය වෙන්නේ. පහෙන් ගුණ කළ විට. දෙකෙන් ගුණ කරලා බලමු. 2 වරක් 2 4යි අනුපාත ලකුණ. 2 වරක් 5 10යි. 4 අනු 10 අනුපාතය. 4 අනු 10 අනුපාතය. තුල්‍ය අනුපාතය. ඊළඟට දෙකෙන් ගුණ කරලා බලමු කොට නගලා. 2 වරක් 6 12යි අනුපාත ලකුණ. 2 වරක් 7 14යි. 12 අනු 14 අනුපාතය. ඒ විදිහට. ඊළඟට 4ෙන් ගුණ කරලා බලමු. 4 වරක් 6 24යි අනුපාත ලකුණ. 4 වරක් 7 28යි. ඔන්න ලැබෙනවා 24 අනු 28 අනුපාතය. ඊළඟ එක දෙකෙන් ගුණ කරලා බලමු. 2 වරක් 8 16යි අනුපාත ලකුණ. 2 වරක් 3 6යි. 16 අනු 6 අනුපාතය. 16ට 6 අනුපාතය. ඒ ලැබෙන්නේ දෙකෙන් ගුණ කිරීම. ඊළඟට බලමු තුනේ පහෙන් ගුණ කරලා 5 වරක් 8 40යි. 5 වරක් 3 15යි. එහෙනම් 40 අනු 5 අනුපාතය. පැහැදිලිද ගත්ත හැටි? ඔක්කොම හරි. ඔක්කොම ඔක්කොම හරිද? හරි සර්. හොඳයි. ඔව් සර්. හොඳයි ඈ. අයන් අයම ඔක්කොම හරි සර්. හොඳයි. ලියාගන්න ඊළඟ ප්‍රශ්නය. දී ඇති අනුපාත සරලම ආකාරයෙන් දක්වන්න. සරලම ආකාරයෙන් දක්වන්න. මොකද්ද සර්? දී ඇති අනුපාත සරලම ආකාරයෙන් දක්වන්න. සරලම ආකාරය. සරලම ආකාරයෙන් දක්වන්න. පළවෙනි එක ඔන්න බලන්න. 12.8 මේ දෙන්න බෙදන්න ඕන. හැකි තාක් බෙදාගෙන යන්න ඕන. එතකොට මට කියන්න මේ දෙන්නම 12 සහ 8 බෙදන්න පුළුවන් කීයද? 4 4ෙන් බෙදන්න පුළුවන්. තව කෙනෙක්ට 2ෙන් බෙදන්නත් පුළුවන්. හරිද? දැන් රුසිරි දුවා 4ෙන් කියලා. හරි අපි 4ෙන් බෙදලා බලමු. 12ට 4 ඒවා කීයද? 3යි. 3යි. 8ට 4 ඒවා කීයද? 2යි. මේ දෙන්න තව දුරටත් බෙදන්න පුළුවන්.
මේ දෙන්න තවදුරටත් බෙදන්න පුළුවන්ද? බෑ. බෑ. මේ තියෙන්නේ සරලම ආකාරය. දැන් තව ධර්මයට මේක මෙහෙම හදන්නත් පුළුවන්. දැන් බලන්න 12:8 අනුපාතය. මේ දෙන්නම දෙකෙන් බෙදන්න පුළුවන්. 8ක් බෙදන්න පුළුවන් දෙකෙන්. 12ට දෙකේ ඒවා කීයද? 6යි. 8ට දෙකේ ඒවා කීයද? 4යි. එතකොට බලන්න 6/4 කියන පද දෙක තව දුරටත් බෙදන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. කීයෙන්ද බෙදන්න පුළුවන්? දෙකේ. දෙකෙන්. මට මෙහෙමත් බෙදලා පෙන්නන්න පුළුවන් නේ. මෙහෙම බෙදන්නත් පුළුවන්. දැන් බලන්න 6ට දෙකේ ඒවා කීයද? 3යි. 4ට දෙකේ ඒවා කීයද? 2යි. මේ දෙන්න තව දුරටත් බෙදන්න පුළුවන්ද? පුළුවන්. බෑ. ඈ? බෑ. එහෙමනම් මේක නේද සරලම ආකාරය? ඔව් සර්. තේරුණානේ? ඔව්. එතකොට දැන් හොඳයි ගොඩාක්ම හොඳයි මේ විදිහට එකපාරින්ම බෙදන්න පුළුවන්. මෙයාට මොකද්ද මෙයාට දෙන්න පුළුවන් හොඳම නම? කුඩා ප්‍රතිගුණ මහා පොදු සාධකය. මහා පොදු සාධකය. මහා පොදු සාධකය. මොකද්ද මහා පොදු සාධකය කියන්නේ? සංඛ්‍යා දෙකක් හරි දෙන්නගෙන්ම තියෙන ලොකුම සාධකය. පොදුම සාධකය. ලොකුම පොදු සාධකය. නැත්නම් මේ සංඛ්‍යා දෙකක් හෝ කිහිපයක් බෙදන්න පුළුවන් විශාලතම සාධකය. නැත්නම් විශාලතම සංඛ්‍යාවට අපි කියනවා ඒ සංඛ්‍යාවන්ගේ මහා පොදු සාධකය කියලා. සාධකය. සාධකය. අපිට මෙහෙම හදන්නත් පුළුවන්. ඉතින් මෙහෙම පියවරවල් කිහිපයකට යනවට වඩා එකපාරක් මේ විදිහට මහා පොදු සාධකය හොයාගන්න පුළුවන් නම් වැඩේ ලේසි. තේරුණා නේද? ඔව් සර්. හදාගන්න මේ ක්‍රම දෙකටම මේ ගාන හදාගන්න. ක්‍රම කියන්නේ මේ හදන්න පුළුවන් ආකාර දෙකක් මේ කියන්නේ. 15/10. මොකද්ද සර් මේ තියෙන්නේ 12 අඩු කිරීම 4/8 බෙදීම 4 මේ අඩු කිරීම නෙවෙයි බෙදීම. බෙදීම හොඳේ. 18 36/48 පණ්ඩ හදන්න. ඉවරද? සර් 15 දෙකෙනුත් බෙදන්නේ 3 බෙදන්න බෑනේ. ඉගෙන ඉන්න. 15 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙනවා. 10 දෙකෙන් බෙදලා 3ෙන් බෙදෙන්නේ. මාර වැඩි. දැන් මොකද කරන්නේ ඉදුවර? සර් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවානේ. තියෙනවානේ ඒකනේ. දෙකෙනුයි තුනෙනුයි විතරයි බෙදෙන්නේ. තව සංඛ්‍යා තියෙනවා. ඒවා හොයන්න. සර් නරයි. ඒවා හොයන්න. සර් තාම නැහැ. සර් පහෙන්
හරිද පුතේ? හරි සර්. හොඳයි. උවිද විවරද? හරි සර්. සර් ආකාර දෙකටම නේද? ඈ? ආකාර දෙකටමද හදන්නේ? නෑ. ඔය Tamanට කැමති ආකාරයේ. හා සර්. දැන් පළවෙනි ක්‍රමයට හැදුවේ. ඔය මහා පොදු සාධකයේ ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඉතින්. හරි සර්. දැන් මම පටන් ගන්නවා. තරුෂිකා ඉවරද? ඉන්දුවර ඉවරද? රදීෂ? හරි සර්. ඉවරයි සර්. හරි. මම පටන් ගන්නවා. මොකිත ඉවරද? දෙවනි ගාන. ඉවරයි සර්. හරි 15 අනු 10. මේ දෙන්නම බෙදන්න පුළුවන් කීයෙන්ද? මම මෙහෙම බෙදනවා 5න්. 5 සර්. 15ට 5ව කීයද? 3යි. 3යි. 10ට 5ව කීයද? 2යි. 2යි. තව දුරටත් බෙදනවද? නෑ. නෑ. එහෙනම් මේ ටික සරලම ආකාරය. මට මේ විදිහට බෙදන්න පුළුවන් නේද? පුළුවන් සර්. ඔව්. තුන්වෙනි එක. 24 අනු 18. මේ දෙන්නම දෙකෙන් බෙදෙනවා. දෙකෙන් හා. අද බෙදමු බලන්න දෙකෙන්. හා. 24ට දෙකේවා 12යි. 18ට දෙකේවා 10යි. 9යි. 9යි. මේ දෙන්න තව දුරටත් බෙදනවද නැද්ද? බෙදෙනවා. බෙදෙනවා. කීයද? 3ෙන් ආ 3. ආ බෙදමු 3. දැන් 12ට 3 ඒවා 4යි. 4යි. 9ට 3 ඒවා 3යි. තව දුරටත් බෙදනවද? නෑ. නෑ. ඇයි ඔයාට ගන්න බැරුනේ 3 වරක් 2 6? එහෙම තමයි සර් ගත්තේ. හොඳයි එහෙම ගත්තා. ඇයි එකපාරටම 6යි කියලා හොයාගන්න බැරි? එහෙම පුළුවන් වෙන්න ඕනි හොඳේ. එහෙම පුළුවන් වෙන්න ඕනි. හරි. එහෙම තමයි සර් ගත්තේ. ගණන් ඒ විදිහට හදන්න පුළුවන් වෙන්න ඕනි. ගණන් කීපයක් හදන්න ඕනි මේ විදිහට හුරුව හදාගන්න. එහෙනම් ගණන් හදලම පුහුණු වෙන්න වෙනවා. තේරුණාද? මම ඔයාලට කියා දුන්නා නේද සංඛ්‍යාවක් 7න් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමය. නෑ සර් කියා දුන්නේ නෑද? මම අද කියා දෙන්නම් අනිවාර්යෙන්ම. මට අනිවාර්යෙන් පන්ති ඇරෙන්න ඉස්සෙල්ලා මතක් කරගන්න. හරි. මේකේ බෙද කීයෙන්ද බෙදෙන්න දෙන්න? 12න් 4. 4න්. 4. 4න් බෙදමු. 36ට 4 ඒවා 9යි. 20ට 4 ඒවා 12යි. 9යි. 48ට 12යි. මේ දෙන්න ආයි කීයෙන්ද බෙදන්න පුළුවන්? 3යි. ආයි 3න් පුළුවන්. 9ට 3 ඒවා 3යි. 3යි. 12ට 3 ඒවා 4යි. 4යි. තව දුරටත් මේ දෙන්න බෙදන්න පුළුවන්ද? බැහැ. නෑ. එහෙනම් මේක තමයි උත්තරේ. ඇයි අපිට බැරි වුණේ 3 වරක් 4 12න් බෙදන්න මේ දෙන්න? එහෙම තමයි සර් බෙදුවේ. ඔව් එකපාරට බෙදුවා නම් 12න් බෙදන්න පුළුවන්. 36යි 48. 36 අනු 48 12න් බෙදන්න පුළුවන්. 36ට 12 ඒවා 3යි 48ට 12 ඒවා 4යි. ඒ විදිහට හදන්න පුරුදු වෙන්න ඕනේ ඈ. හරි. මම හරි සර් ගන්න. හරි. අනිත් ක්‍රමය වලින් ගියාට කමක් නැහැ. ඒත් හරි ඈ. හරි. අර අපි හැම වෙලාවෙම අපේ වේගවත්භාවය ගණන් හදනකොට පුතේ දෙයක් තේරුම් ගන්නකොට වේගවත්භාවය වැදගත් වෙනවා. වේගෙන් ගණන් හදන්න නම් මධ්‍යම පෙළක් ළමයි කියනවනේ මට වඩා අරයට හොඳට වැඩ පුළුවන් කියලා. ඇයි ඒ? ඒකට හේතුව තමයි වේගයෙන් ගණන් හදන්න. වේගය. එයා වේගවත් ඔයාට වඩා එයා වේගවත් නිසා. එහෙමනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? එයාට වැඩිය වේගයෙන් වැඩ කරන්න හිතන්න. ඔව් වේගයෙන් වැඩ කරන්න නම් පුහුණු වෙන්න වෙනවා. පුහුණු වෙන්න නම් ගණන් හදන්න වෙනවා හැම වෙලාවෙම. ගණන් ගොඩක් හදනකොට ඔයාට පුහුණුවක් තියෙනවා. ඒතකොට පුහුණුවක් තියෙනවා කියන්නේ ගාන දෙකපු ගමන් වේගෙන් ගාන හදන්න පුළුවන්.
එතකොට දෙයක් කියා දෙනකොට වේගෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. ටීචර් ඔයාට කියා දෙනකොට දෙයක් විශේෂ කරුණ ඔයාට වේගෙන් අල්ලගන්න පුළුවන් වෙන්නේ ඒ දේ ඔයා වුණ වෙලා තියෙනවා නම් නේද? නැත්තම් හෙමින් සැරේ ඉගෙන ගන්නත් පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම වේගවත් වෙන්න මහන්සි වෙන්න. ගණන් හදන්න මහන්සි වෙන්න. හැමදාම ගණන් හදන්න. හරිද? දවසට පැය දෙක තුනක් ගණන් දෙකක් පැයක්වත් අඩුම ගානේ ගණන් හදන්න වෙනවා. හරි? ඉගෙන කරපු පාඩමක් වුණාට කමන්නේ ආයි කරන්න. දැන් ඔයාලා අච්චු පොතේ මුලින් ඉඳන් පාඩම් වලට උත්තර ලියන්න. ගන්න මේ පොත පිටු 200 පොතක් ගන්න පටන් ගන්න දැන් ලියන්න. පළවෙනි පාඩමේ ඉඳන් දැන් ඔයාලට අභ්‍යාස වලට උත්තර ලියන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා ලිව්වට කමක් නැහැ. ආයි ලියන්න. එතකොට තමයි පුතේ ගණිතය හොඳට හුරු වෙන්නේ. ගණන් හදන්න හුරු වෙන්නේ. එක දෙයක් ඒක. අනිත් දේ තමයි ඔයාලා චක්‍රේ පාඩම් කරගන්න. දැන් 2 4 6 8 10 12 මේ 14 16 18 20 22 24 ඒ විදිහට ඉස්සරහට කියාගෙන යනවා වගේ ආපස්සටත් කියාගන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ 24 22 20 18 16 17 12 10 8 6 4 2 එහෙම කියන්නත් පුළුවන් වෙනවා 3 6 9 12 15 18 21 24 27 30 33 36 එම ලියනවා වගේම අනිත් පැත්තට 36 33 30 27 24 21 18 15 12 9 6 3 එහෙම කියන්නත් පුළුවන්. අර දෙපැත්තට ස්පීඩ් යන්න පුළුවන් නම් ඔයාට එච්චර අමාරු වෙන්නේ නැහැ ගණන් හදන්න. තේරුණාද? ඊට තනියෙන් ඉන්න ගම කඩේට යන්න යවුවොත් කඩේට යන ගම කල්පනා කරන්න. 9යි 7යි කීයද? වේගෙන් ගන්න ක්‍රම ඕන තරම්. තනියෙන් ළමයි හොයාගත්ත දේවල් ඕන තරම් තියෙනවා. ඒවා තම තමන්ට අනන්‍ය වෙච්ච ක්‍රම. ඒ නිසා මට ලේසි ක්‍රමේ තව කෙනෙක්ට ලේසි අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මම හදාගන්නේ මට පහසු ක්‍රමයක්. ඒ නිසා ඔයාලට මම කියන්නේ නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. ලේසියෙන් සංඛ්‍යා දෙකක් එකතු කරන්න කොහොමද? ඉස්සෙල්ලා ඉලක්කම් තනි ඉලක්කමේ සංඛ්‍යා එකතු කරන්න ඉලක්කම් එකතු කරන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලා වේගෙන්. තේරුණාද මේ? මෙහෙම ලියා ගන්න පේලියක්. ඉස්සෙල්ලා ඉලක්කම් පහේ සංඛ්‍යාවක් එකතු කරලා ඉලක්කම් පහක් එකතු කරලා බලන්න වේගෙන්. නේ? දැන් ඔයාලා එකතු කරන්න කියනනම් සෙනුරි 25යිද සෙනුරි කියන්න බලන්න මේක එකතු කරන්නේ කොහොමද? කො සෙනුරි මයික් එක ඔන් කරන්න. ඔව් සර්. කියන්න එකතු කරමු. එකතු කරමු බලන්න. කියන්න 3යි 7යි 10යි 10යි 8යි 18යි 18යි 5යි 23යි 23යි 2යි 25යි රුසිරුත් කියන්නකෝ බලන්න. රුසිරු එකතු කරමු විදිය. මංගලයේද 3යි 7යි එකතු කළා 10යි 8යි 2යි එකතු කළා 10යි 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 20යි අර 5යි 25යි. හරි. එයා ඒ තව ක්‍රමයකට ගිහින්. හරිද? හරි. ඊටත් වඩා ලේසි ක්‍රම තියෙනවා. මෙන්න මෙහෙම. ඔන්න බලන්නකෝ. දැන් අර 7යි 3යි 10යි 10යි 8යි 10 කී පාරක් කියනවා. එකම සංඛ්‍යාව දෙපාරක් කියනවා. ඒතකොට අමතර කාලයක් යනවා. මට මෙහෙම ලියන්න පුළුවන් 3 10 18 23 25. බැරිද? ඉන්දුවර බැරිද? තුන 10 18 23 25. ඔය දැන් මෙහෙම ගත්තා. දැන් මේක බලන්න. ශනිකව 26 කොහොමද ගන්නේ? 3 10 10 18 21 30 ඕක වේගෙන් කරගෙන යන්න පුළුවන්. ටිකක් වෙලා ගන්න. ඕක මේ පුහුණු වෙන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ. තේරුණාද? 3 10 18 21 26 30 36. ඔන්න වේගෙන් කරගෙන යන්න පුළුවන් නේද? හරි. එතකොට ඔයාලට වේගෙන් ගණන් හදන්න පුළුවන් වෙනවා. හැම වෙලාවෙම ඔය තනි ඉලක්කමේ සංඛ්‍යා. ඊට පස්සේ ඉලක්කම් දෙකේ ඒවා බලන්න. මේ බලන්න. 23 12 18 24 36 ඔය විදිහට. ඉතින් මේක කොහොමද හදන්නේ? මේවත් කෙටි ක්‍රම තියෙනවා පුතේ. ඒවත් හොයාගන්න තමන් තනියෙන් ඉගෙන ගන්න. 116යි. ඔව් කොහොමද ගත්තේ? 23යි 35යි 35යි 53යි 80යි
116. හරි. තමන්ට ඇයි සර් 18යි 12යි එකතු වුණාම 30යිනේ. එතකොට සර් හදාගත්තා ඉංග්‍රීසි. දැන් මොකවත් නැහැ නේද එහෙම හොයාගන්න පුළුවන් ඒවා. එහෙම හොයා ඉන්න ඕනේ නැහැ. පට ගාලා එකතු කරගෙන යන්න. තේරුණාද? හොයාගන්න ක්‍රම හොයාගන්න. මම ඒකටයි ඔයාලට මේ දුන්නේ. 123යි. හරි. බලන්න තනියෙන් ඉන්න ගමන් උත්සාහ කරලා බලන්න. හරිද? හරි. දැන් ලියාගන්න මාතෘකාවක්. අනුපාතයකට අනුව බෙදා දැක්වීම අනුපාතයකට අනුව බෙදා දැක්වීම ගණිතය කියන්නේ හරි රසවත් විෂයක්. අනුපාතයකට අනුව බෙදා දැක්වීම හරිද? හරි සර්. දැන් එයාට තේ තරුණක්මක් දාලා ලියාගන්න. දෙන ලද ප්‍රමාණයක් අද මේ කොටස ඉක්මනට ඉවර කරගන්න පුළුවන් නම් මම ඔයාලට මේ වගේ චූටි දේවල් ටිකක් කියා දෙන්න. චූටි දේවල් ටිකක් කියා දෙන්න. හරි? දෙන ලද ප්‍රමාණයක් අනුපාතයකට අනුව බෙදා දැක්වීම සර් මට සිග්නල් නැති වුණා ඉස්සරහ කියන්නකෝ. තරු ලකුණක් දාලා ලියාගන්න දෙන ලද ප්‍රමාණයක් අනුපාතයකට අනුව බෙදා දැක්වීම. දෙන ලද ප්‍රමාණයක් අනුපාතයකට අනුව බෙදා දැක්වීම. ඔව්. නවෝදයා දැන් ගිය සතියේ එක බැලුවද වීඩියෝ එක? මොකද්ද සර්? ගිය සතියේ වීඩියෝ එක බැලුවද? ඔව් සර්. දැන් බලන්න මෙන්න මෙහෙම තියෙනවා දැන් මම ඉස්සෙල්ලම ගන්න මම ඔයාලට දීපු පළවෙනි උදාහරණය. හරි? මේ බදාම මිශ්‍රණයක. ලියා ගන්නකො මේ ගාන ලියා ගන්නකො. බදාම මිශ්‍රණයක සිමෙන්ති සහ වැලි අතර අනුපාතයක. බදාම මිශ්‍රණයක සිමෙන්ති සහ වැලි අතර අනුපාතය සිමෙන්ති සහ වැලි අතර අනුපාතය 1/5 වේ. මිශ්‍රණයේ බදාම මිශ්‍රණයක් සිමෙන්ති හා බදාම මිශ්‍රණයක සිමෙන්ති සහ වැලි අතර අනුපාතය 1/5 වේ. එහි ඇති මුළු තාච්චි ප්‍රමාණය මිශ්‍රණයේ ඇති මුළු තාච්චි ප්‍රමාණය
30ක් නම් මුළු තාච්චි ප්‍රමාණය 30ක් නම් එහි ඇති සිමෙන්ති සහ වැලි තාච්චි ප්‍රමාණයන් සිමෙන්ති සහ වැලි තාච්චි ප්‍රමාණයන් වෙන වෙනම සොයන්න. දැන් මෙතන තියෙන්නේ සිමෙන්ති වැලි. සිමෙන්ති එකකට වැලි 5ක් දානවා. 1ට 5 අනුපාතයට තමයි දාන්නේ. එතකොට මේ වගේ ගාණක් හදනකොට මේකේ මේ මිශ්‍රණේ මේ තියෙන්නේ අනුපාතයට අදාළ මිශ්‍රණය. මේ මිශ්‍රණේ ඔක්කොම තාච්චි 30ක් තියෙනවා කියලා. ඔය තාච්චි 30න් සිමෙන්ති තාච්චි කීයක් තියෙනවද වැලි තාච්චි කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. සාමාන්‍යයෙන් කල්පනා කරලා උත්තර දෙන්න පුළුවන් ගාණක්. ಗುಣ කිරීම බෙදීම පුළුවන් නම් හොඳට. ශනිකව ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කල්පනා කරලා බලන්න මම විනාඩියක් දෙන්නම්. කල්පනා කරලා ලියන්න සිමෙන්ති 5යි වැලි 25යි. සිමෙන්ති 5යි වැලි 25යි ගොඩක් හොඳයි. හරි උත්තරේ. සිමෙන්ති 5යි වැලි 25යි. කොහමද රුසිරු ගත්තේ? දැන් එකකට 5යි නම් ඔව්. ඒක මේ එකකට 5යි නම් ඒ වගේම එන්න බෑ. එතකොට මේකේ ಗುಣ කරගෙන ගියා. එතකොට දෙකට නම් 10යි. 3ට නම් එතකොට එතන තාච්චි ගාන එන්නේ 10යි 15යි. එතකොට 2යි 10යි කියන්නේ 12යි නිසා එතකොට ආයි 3ට 15යි 3යි 15යි කියන්නේ 18යි. ඊට පස්සේ 4ට 20යි. මේ 20යි 4යි 24යි. ඊට පස්සේ 5ට 25යි. 25යි 5යි 30යි. මෙතන තාත්ති 30යි. එතකොට 5යි 25යි. හරි. ඒ ක්‍රම. ඔව තමයි ක්‍රම. එතකොට අපි මේ ගානක් හදනකොට අපි බලන්න ඕනි අනුපාතයට අදාළව තාච්චි කීයක් අපිට ගන්න පුළුවන්ද මිශ්‍රණය? අනුපාතයට අදාළව ගත්තනම් තාච්චි කීයක් ඔක්කොම ගන්න පුළුවන්ද? තාච්චි 6යි. 6ක් ගන්න පුළුවන්. දැන් 30ක් නේද තියෙන්නේ මේ තවත් ක්‍රමයක් හොඳේ. එතකොට 30 හදන්න 6 කීයෙන්ද ගුණ කරන්න ඕනි? 5යි. ඉතින් මේකත් 5න් ගුණ කරනවා මම. මොකද 5න් ගුණ කරනවා. 5 1 5යි. 5 5 25යි. සමාන 30යි. දැක්කද? ඔව් සර්. ඉතින් ඔහොම හදන්න පුළුවන්ද දැන් අපිට? ඔහොම හදන්න මේ උත්තරේ ගත්තේ මම. එදා ගානක් හදනකොට මේක මේ ක්‍රමයේ සාධාරණ නැද්ද? සාධාරණයි. සාධාරණයි සර්. තර්කයක් තියෙනවා. මගේ තර්කය ඔයාලට පැහැදිලිද? පැහැදිලි සර්. හැබැයි පොතේ තියෙනවා තර්කයක්. ඒ තර්කයට මම කියා දෙන්නම් දෙන්න. හරි. ඒ පොතේ තියෙන තර්කය තමයි මෙතන මම ගොඩ නැගුවේ. හැබැයි මට ගියේ රූල් දෙකක්. මගේ පොතේ ගියේ රූල් දෙකයි. රූල් දෙකෙන් ගන්න උත්තරේ. නමුත් පොතේ තියෙනවා පියවර කිහිපයකට අදාළ. මම ඒ පියවර ටික මම ඔයාලට කියන්නේ. හරි. දැන් මෙතන අනුපාතයට අදාළව බලන්න පුතේ හොඳට ඔක්කොම කොටස් කීයක් තියෙනවද? සිමෙන්ති කොටස් එකක් දානකොට වැලි කොටස් 5ක් දාන්න ඕනේ. ඔක්කොම කොටස් කීයක් තියෙනවද එතන? ඔක්කොම කොටස් 6යි. 6යි සර්. එතකොට අනුපාතයට අදාළ කොටස් ගණන හොයන්න මොකද්ද කරන්න ඕනේ? මේ 1ට 5 එකතු කරනවා. කීයද එතකොට ඔක්කොම කොටස්? 6යි. 6යි. අනුපාතයට අදාළ මුළු කොටස් ගණන 6යි. දැන් ඊට පස්සේ අපිට දීලා තියෙනවා මුළු තාච්චි ගණන. මිශ්‍රණයේ මුළු තාච්චි ගණන දීලා තියෙනවා.
කීයද මුළු තාච්චි ගණන? ගාන කියවලා මුළු තාච්චි ගණන 30යි. 30යි. මුළු තාච්චි ගණන 30යි. 30යි. එහෙමනම් මෙතන කොටස් 6ක් කියන්නේ තාච්චි 30. කොටස් 6ක් කියන්නේ කීයද තාච්චි? 30. ඒ අනුපාතයේ මුළු කොටස් ගන්න 6යිනේ. ඒ 6ෙන් පෙන්නන්නේ තාච්චි කීයක්ද? 30. එහෙනම් 30. කොටසකට අයත් ප්‍රමාණය හොයන්න මොකද්ද කරන්න ඕනේ? මේ 30 බෙදන්න ඕනේ කීයෙන්ද? මේ බෙදන්න ඕනේ 6යි. 6යි. එතකොට එක කොටසක් කියන්නේ කොච්චරක්ද කියලා හොයාගන්න පුළුවන්. තාච්චි කීයක්ද පුතේ? 5. 5. එහෙනම් අනුපාතයට අදාළව සිමෙන්ති කොටස් 1යි තියෙන්නේ. එහෙනම් සිමෙන්ති කොටස් 1ක් කියන්නේ තාච්චි කීයක්ද? 5. 5. වැලි කොටස් 5ක් කියන්නේ තාච්චි කීයක්ද? එකක් කියන්නේ 5ක් නම් 5ක් කියන්නේ කීයක්ද? 25. 25. දැන් අපිට හොයන්න පුළුවන් සිමෙන්ති තාච්චි ප්‍රමාණය. හොයන්න එක ගුණ කරනවා 5න්. කීයද? 5යි. 5යි. තාච්චි තාච්චි ඊට පස්සේ වැලි තාච්චි ප්‍රමාණය කොටස් 5ක් තියෙනවා. එක කොටසක වටිනාකම තාච්චි 5යි. වැලි තාච්චි 25යි. පැහැදිලිද ගත්ත හැටි? පැහැදිලි සර්. හරි. හදාගන්න මේක. හරි සර්. කියා දුන්න එකත් ලියාගත්තා. ආ. තේරිච්ච නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න. තේරුණා. සර් ඔය අනුපාතයකට අනුව කොටස් කරන්න කියලා වගන්ති ලියන්න ඕනද? ඒක ලියන්න. අම්මේ බල්ලා කෑ ගහනවා ඇහෙන්නේ. මයික් එක ඔෆ් කරගන්න. හරිද? හරි සර්. දර්ශිකා ලීලි වරද? වැලි කියන එක ලියනවා සර්. හරි සර්. ලියාගන්නකො මේ ගාන. අපි මොනවා හරි කෑමක් හදමු නේද? මොනවද වැලිතලප හදන්නේ? වැලිතලප හදන්නේ. ලියාගන්න ඕනේ එහෙම. කොකිස් හද? වැලිතලප හදලා ඉස්සෙල්ලා. වැලිතලප මිශ්‍රණයක මොනවද දාන්නේ වැලිතලප වලට? දුවලා ටික මට කියන්නකෝ බලන්න. හාල් හාල් පිටි පැණි පැණි පිටි දානවා.
පිටි ඕනි. තව එනසා අනේ මේ ප්‍රධාන දේවල් මම අහන්නේ. ඕවා එන තාම පිටිසීනි. පිටි සීනි. තව මොනවද ඕනි? කිතුල් පිටි ඔය ටික තිබුණා නැති නේද? පිටි. මේ ටික තිබුණා නැති ඈ. මට මේ ටික තිබුණා නැති. ඔන්න වැලිතලම් මිශ්‍රණය හදන්න හදන්න. දැන් මේ වැලිතලම් මිශ්‍රණේ මිශ්‍ර කර ගන්න ඕනේ මේ විදිහට. පිටි සීනි පොල්. හරි? 3ට 2ට 1 අනුපාතයට තමයි මිශ්‍ර කරගන්නේ. හරි. ලියා ගන්න මෙහෙම. වැලිතලම මිශ්‍රණයක ඇති පිටි සීනි හා පොල් අතර අනුපාතය 3ට 2ට 1 අනුපාතය වේ. 3ට 2ට 1 වේ. එහෙම ලියන්නකො. වැලිතලම මිශ්‍රණයක ඇති පිටි සීනි හා පොල් අතර අනුපාතය 3ට 2ට 1 වේ. ඒ අනුපාතය 1 වේ. මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 3ක ඇති පිටි සීනි හා පොල් ප්‍රමාණයන් වෙන වෙනම සොයන්න. 857 එතකොට ඔයා මුලින්ම හොයන්න ඕනි මොකද්ද? කියන්නේ මිශ්‍රණයේ අනුපාතයට අදාළව තියෙන මුළු කොටස් ගණන හොයාගන්න වෙනවා. මුළු කොටස් ගාන කීයද මල්ෂා? මුළු කොටස් ගාන කීයද? අනුපාතය දිහා බලලා මට උත්තරේ දෙන්න. මල්ෂා නැද්ද? මල්ෂා නැහැ. හරි. එහෙනම් මට උත්තරේ දෙන්න ඉමාෂි මිශ්‍රණයේ තියෙන මුළු කොටස් ගාන කීයද කියලා? 6යි 6යි. 3යි 2යි 5යි 5යි 1යි 6යි නේද? ඒක නේද මුලින්ම ලියා ගන්න ඕන. මිශ්‍රණයේ මුළු කොටස් ගන්න නේද? ඔව් සර්. හරි පටන් ගන්න. මිශ්‍රණයේ මුළු කොටස් ගන්න. තුනේ එකතු කිරීම දෙක එකතු කිරීම එක. ඔයාලා හදන්නේ මේ සර් කරපු විදියටද නැත්නම් සර් අර පොතේ තියනවා කිව්ව විදියටද? මම මේ දැන් දෙවනියට මම කියා දුන්නා නේද ක්‍රමේ පොතේ ලියා ගන්න දුන්නේ මේ වගන්ති ලියලා. ඔව් සර්. ඒ විදියට හදන්න. සර් ඔව්. මේ ෆෝන් එකේ බැටරි බහින්න ළඟයි මේ රෙකෝඩින් එක දානවා සර්. එහෙනම් යනවා සර්. මේ ගාන හදන හැටි බලාගන්න. ඔයත් ගාන හදන්න. ඊට පස්සේ මේක මිශ්‍රණයේ මුළු ස්කන්ධය කීයද පුතේ කිලෝග්‍රෑම්? 3යි. කිලෝග්‍රෑම් 3ක් කියන්නේ ග්‍රෑම් නම් කීයක්ද? 3000 ග්‍රෑම් 3000ක් තමයි කිලෝග්‍රෑම් 3ක් කියන්නේ. එහෙනම් අපිට දැන් මේක හොයාගන්න පුළුවන් මේ තියෙන්නේ කොටස් ගාන 6යි. මේ ග්‍රෑම් 3000 කිලෝග්‍රෑම් 3 සමාන කොටස් 6කට බෙදාගත්තා නම් එක කොටසක ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒ වගේ කොටස් 3ක් බරයි පිටි. ඒ වගේ කොටස් 2ක් බරයි සීනි. ඒ වගේ කොටස් 1ක් බරයි මෙතන තියෙන පොල් ප්‍රමාණය. හොයාගන්න ඉක්මනට.
කොටසක ස්කන්ධය මුළු ස්කන්ධයේ ග්‍රෑම් 3000යි 3000 බෙදනවා 6න් කීයද එතකොට ග්‍රෑම් 500යි ග්‍රෑම් 500යි එක කොටසක ස්කන්ධය දැන් අපිට හොයන්න පුළුවන් මිශ්‍රණයේ පිටි වල ස්කන්ධය 1.5යි එතකොට එක කොටසක් ග්‍රෑම් 500යි නම් පිටි කොටස් 3ක් තියෙනවා 1500යි ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් දක්වන 1.5යි කිලෝග්‍රෑම් ඊට පස්සේ මිශ්‍රණයේ තියෙන සීනි වල ස්කන්ධය හොයන්න මොකද්ද කරන්න ඕනේ එක කොටසක් 500යි ඒ වගේ කොටස් දෙකක් 1000යි ග්‍රෑම් ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1යි ඊළඟට මිශ්‍රණයේ තියෙන පොල් වල ස්කන්ධය පොල් සර් මගේ හරි මම අර සර් ඉස්සෙල්ලාම කියා දුන්න විදියට හදලා දැන් දෙවෙනි ක්‍රමයටත් හදනවා 0.5යි කිලෝග්‍රෑම් හරි සර් මේ පොල් වලට එන්නේ ග්‍රෑම් 500ක් නේද ඔව් ග්‍රෑම් 500යි ආවද උත්තරය ඔව් සර් පළවෙනි ක්‍රමයට ආවා හරි ඉන්දුවර හැදුවද ඔව් සර් හරි එපා ඔක හැම වෙලාවෙම පුතේ දොරවල් දෝර ටොක ගාලා වලට මහාව යන්න එපා අරින්න එපා මේක අවුල කියන්නේ කියන්නේ මාෂි ඔව් මම මේක මකනවා පුළුවන්ද මේ විදිහට ගානක් හදාගන්න පුළුවන් සර් හරි මම දැන් අර කෙටි ක්‍රමයකට හදලා පෙන්නනවා කෙටි ක්‍රමයකත් හදලා පෙන්නනවා පිටි කොටස් 3යි සීනි කොටස් 2යි එතකොට මේ අනුපාතයට අදාළව නම් ඔක්කොම කොටස් 6ක් තියෙනවා අපෙන් අහන්නේ කිලෝග්‍රෑම් 3ක් ඒ කියන්නේ ග්‍රෑම් 3000 තියෙන පිටිවල ස්කන්ධය කීයද සීනි වල ස්කන්ධය කීයද පොල් වල ස්කන්ධය කීයද ඔකයි අහන්නේ එතකොට මේ 3000 6න් බෙදුවාම අපි දන්නවා 6 500ෙන් ගුණ වුණාම තමයි 3000ක් එන්නේ 6 500ෙන් ගුණ වුණාම නේද 3000 එන්නේ 500 හරි මෙයක් ගුණ කරනවා 500 500ව 3ක් 1500 ඔන්න ලැබෙනවා පිටිවල ස්කන්ධය 500ව දෙකක් 1000යි ග්‍රෑම් 1000යි 500ව එකක් 500 ඔන්න පොල් වල ස්කන්ධය මෙන්න සීනි වල ස්කන්ධය දැක්කද ගත්ත හැටි ඔව් සර් ඒකෙත් ලේසි නේද ඔව් සර් දැන් අපි ඊළඟ අවස්ථාවට යමු ඔය තියෙන්නේ මුළු ප්‍රමාණයක් අනුපාතයකට අනුව බෙදලා තියෙන ආකාරය බෙදන්නේ කොහොමද කියලා ඊළඟට අපි ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න ඔයාලා පුතේ අනුපාතයක එක පදයකට අදාළ සර් ඒ පද වලට කියන්නේ රාශි කියලාද එහෙම ලියන්න ඕනේ නැහැ එක පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට එක පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට
මුළු ප්‍රමාණය සෙවීම මුළු ප්‍රමාණය සෙවීම සර් මෙහෙට වහිනවා පොඩ්ඩක් හයියෙන් කියනවාද? අනුපාතයක එක් පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට මුළු ප්‍රමාණය සෙවීම මුළු ප්‍රමාණය හොයන්නේ කොහොමද කියලා තමයි දැන් ඉගෙන ගන්න. හරි. මේකත් හරිම ලේසි. මේ අනුපාත පාඩම ගොඩක් ලේසි පාඩමක්. හරි. මේ බලන්න විභාගෙටත් අනිවාර්යෙන් ගාණක් එනවා. විභාගෙටත් ගාණක් එනවා. මේ ගාණ. ලියා ගන්නකො මේ ගාණ. යා හෙන්නේ මෙහෙට වහිනවා. සර් පොඩ්ඩක් ඉන්න. හරිද? හරි සර්. හරි. ලියා ගන්න. මේ ප්‍රශ්නේ ලියා ගන්න. පළතුරු බීම මිශ්‍රණයක පළතුරු බීම මිශ්‍රණයක පළතුරු බීම මිශ්‍රණයක පළතුරු යුෂ හා ජලය පළතුරු යුෂ සහ ජලය පළතුරු යුෂ සහ ජලය දෙකට තුන අනුපාතයට දෙකට තුන අනුපාතයට මිශ්‍ර කර ඇත. දෙකට තුන අනුපාතයට මිශ්‍ර කර ඇත. හරි සර්. එහි ජලය ලීටර් 12ක් එහි ජලය ලීටර් 12ක් මිශ්‍ර කර ඇතනම් ජලය ලීටර් 12ක් මිශ්‍ර කර ඇතනම් මිශ්‍රණයේ මුළු පරිමාව ලීටර කීයද? මිශ්‍රණයේ මුළු පරිමාව ලීටර කීයද? මිශ්‍රණයේ මුළු පරිමාව ලීටර කීයද? ලීටර 20යි. කොහොමද හැදුවේ? හරි සර්. රුසිරු මේ සර් මේ පද්ද මේ හරි ඔය ක්‍රමේ හරි කියනවා. දෙකෙන් තුනනේ ඇහිලා තියෙන්නේ. එතකොට ලීටර් 12ක් ජලය තියෙනවා නම් මෙතන ජලයට එන්නේ 3නේ. එතකොට සර් මේ 12 3ෙන් බෙදුවා. එතකොට 4යි. එතකොට පළතුරු යුස පළතුරු යුස දෙකක් සමානයි ජලයට. එතකොට අර 4 මේ 2 4ෙන් ගුණ කළා. ආයි 3ත් 4ෙන් ගුණ කළා. 3 4ෙන් ගුණ කරාම 12යි. 2 4ෙන් ගුණ කරාම 8යි. එතකොට පළතුරු යුස ලීටර 8යි ජලය ලීටර 12යි ඔක්කොම ලීටර 20යි. ඊට මම ඔයාලට තව ක්‍රමයක් කියා දෙන්නම්. ඔයිට වඩා ලේසි නැද්ද? දැන් ඔයා හොයාගත්තනේ පුතේ තර්කානුකූලව එක කොටසක් 4යි කියන එක. දැන් රුසිරු හොයාගත්තට හැමෝම පොඩ්ඩක් බලා ගන්න. දැන් රුසිරු කියනවා මේ ජලයේ කොටස් 3කින් පෙන්නන්නේ ලීටර 12ක් නේ. ජලයේ කොටස් 3කින් පෙන්නන්නේ ලීටර 12ක් නේ. එතකොට එක කොටසක් කියන්නේ කොච්චරක්ද කියලා හොයන්න 12 3ෙන් බෙදුවා කිව්වා. එතකොට එයාට 4ක් ආවා කිව්වා නේද? ඔව්. 4ක් ආවා කිව්වා.
එතකොට මිශ්‍රණයේ මුළු කොටස් ගාන කීයද? මුළු කොටස් ගාන 5යි. 5යි. මේ 2යි 3යි ගුණා 5යි. මේ 5 4ෙන් ගුණ කරොත් එන්නේ නැද්ද උත්තරේ 20යි කියලා ලීටර්. එනවාද? එනවස මුළු කොටස් ගානනේ අහන්නේ. ලේසි නැද්ද? ලේසිස. ඉතින් ඔහොම හදන්නත් පුළුවන්. නමුත් ඔයාගේ උත්තර පත්‍රය බලනකොට ටීචර් ලකුණු දෙයිද දන්නේ නැහැ නේද? මේක තර්කයක් තියෙන්නේ. ඔක හරි. ඔකට මුළු ලකුණම හම්බෙන්න ඕනේ. නමුත් මම ඔයාලට මේ ගාන හදන්න ක්‍රමයක් කියලා දෙනවා. මෙතනදී දැන් අපි දන්නවා අනුපාතයේ දීලා තියෙන්නේ 2:3 අනුපාතය. එතකොට එතන තියෙන එක රාශියක එක පදයක ප්‍රමාණය දීලා තියෙනවා. ප්‍රමාණය දීලා තියෙනවා එක පදයක. එක පදයක ප්‍රමාණය දීලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ මුළු ප්‍රමාණය කීයද කියලා. මුළු ප්‍රමාණය තමයි අහන්නේ. එතකොට අපි මෙතනදී හොයලා බලන්න වෙනවා අනුපාතයට අදාළ මුළු අනුපාතයේ මුළු කොටස් ගණන. මුළු කොටස් ගණන. දෙක එකතු කිරීම 3ෙන් ලැබෙනව නේද? ඔක්කොම කොටස් 5ක් තියෙනවා කියලා. ඔව් සර් දැන් අපිට මෙතන එක කොටසක අගය එක කොටසක පරිමාව හොයාගන්න භාවිතා කරන්න වෙන්නේ මේ ජලය කියන පදයට අදාළව නේද? ඔව් සර්. ඔව්. කොටසක ප්‍රමාණය නැත්නම් පරිමාව. කොටසක පරිමාව. දැන් මේ කොටස් 3කින් පෙන්වන්නේ ලීටර් 12. එහෙනම් එක කොටසකින් පෙන්වන්නේ ලීටර් කීයක්ද කියලා හොයන්න 3ෙන් බෙදන්න වෙනවා නේද? 12. ඔව් සර්. එතකොට ලීටර් කීයක් පෙන්නනවද කොටසක පරිමාව? ලීටර 4යි. ලීටර 4යි. දැන් මිශ්‍රණයේ මුළු පරිමාව නේද පුතේ අපෙන් අහන්නේ? ඔව් සර්. එහෙනම් මේ වගේ 4 කොටස් කීයක්ද? 4 කොටස් 3ක්. 5ක්. 5ක්ද? 5ක්. 5. ඒතර 4 වරක් 5 කීයද? 20යි. 20යි. එහෙනම් මිශ්‍රණයේ මුළු පරිමාව කීයක් වෙන්න ඕනද ලීටර්? ලීටර 20යි. 20ක් වෙන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි සර්. හරි. ඉතින් මේ ගාන මේක චූටියට පොඩි සටහනක් විදිහට දාගන්න. මේ විදිහට හදාගන්න. බලන්න ගණන් හදන්න ක්‍රම කොච්චරක් තියෙනවද කියලා. දැන් රුසුරු කිව්වේ මීටත් වඩා වෙනස් ක්‍රමයක්. එයා මේ දෙන්නගේම ප්‍රමාණයන් හොයලා එකතු කරලා තියෙනවා. එයා එහෙමයි. මම හැදුවේ මේ ක්‍රමයට. පොතේ තියෙන මේ ක්‍රමයට. නේද? තව කල්පනා කළොත් ශනිකවම උත්තරේ ගන්න මේක ශනිකව උත්තරේ ගන්න පුළුවන් ක්‍රම උනනවා. හරිද? හරි සර් Right. අනිත් අය හරිද? ඉදුවර හරිද? ඉදුවර හරි සර් හරි සර් හරි සර්. හරි සර්. දැන් අච්චු පොතේ 21.3 අභ්‍යාස මාලාව පෙරලා ගන්න 97 පිටුවේ තියෙන්නේ 97 අච්චු පොතේ 97 පිටුවට පෙරලා ගන්න. හරි සර් ඒකේ පළවෙනි ගාන හදන්න ඉක්මනට. පළවෙනි ගාන විතරයි. සර් කොහොමද හදන්න ඕනි ඔහොම අගන්ති ලියලාද? ඔව් මෙහෙම හදන්න.
හරිද? නෑ සර්. හරි සර්. සෙනුර ඉවරද? ඉවරයි සර්. හරි සර්. හරි සර්. හරි හොඳයි. හරි බලන්න මේක දීලා තියෙනවා රසකැවිලි වර්ගයක් සෑදීමේදී සීනි හා පිටි මිශ්‍ර කරන අනුපාතය. සීනි හා පිටි මිශ්‍ර කරන අනුපාතය 3:5 වේ. 3:5ක් කියලා කියනවා. අපිට කියනවා මිශ්‍ර කරන ලද සීනි වල ස්කන්ධය ග්‍රෑම් 750ක් නම් සීනි වල ස්කන්ධය ග්‍රෑම් 750ක් නම් මුළු මිශ්‍රණයේ මුළු ස්කන්ධය තමයි අපි අහන්නේ. මිශ්‍රණයේ මුළු ස්කන්ධය අහන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයන්න වෙනවා අනුපාතයට අදාළ කොටස් ගණන. කොටස් ගණන. හොයන්න මොකද්ද කරන්න ඕනේ? 3ට එකතු කරන්න වෙනවා 5. කීයද? 8යි. 8යි. හරි. මෙතන සීනි කොටස් 3ක් පෙන්වන්නේ සීනි කොටස් 3කින් පෙන්වන්නේ ග්‍රෑම් කීයද? 250. 250. හොයන්න වෙන්නේ කොටසක ස්කන්ධය නේද? ඔව් සර්. කොටසක ස්කන්ධය හොයන්න මේ 750 කොටස් 3කින් පෙන්වන්නේ 750. එහෙනම් එක කොටසක ස්කන්ධය හොයන්න 750 බෙදන්න වෙනවා 3ෙන්. කීයද එතකොට? 250. ඔව් ග්‍රෑම් 250. දැන් අපි හොයන්න ඕනි මුළු කොටස් 8ක ස්කන්ධය නේද? මිශ්‍රණයේ මුළු ස්කන්ධය නේද? ඔව් සර්. ඔව් සර්. මිශ්‍රණයේ මුළු ස්කන්ධය හොයන්න මේ වගේ 250 ඒවා කීයක්ද? 8. 8. 8. කීයද උත්තරය ආවේ? 2යි. ග්‍රෑම් 2000 නේද? කිලෝග්‍රෑම් 2යි. කිලෝග්‍රෑම් 2යි. 2යි. ලේසි නේද? ලේසි නේද? ඔව් සර්. සර් ග්‍රෑම් 500 කිලෝග්‍රෑම් වලට හැරෙව්වහම 0.5යි බිංදුවද? ඔව් 0.5 කිලෝග්‍රෑම්. අර පිටිපස්සේ තියෙන බිංදුවල වටිනාකමක් නැහැ. හරි. දැන් මේ මගේ කෙටි ක්‍රමයට මම ගාන හැදුවොත් කෙටි ක්‍රමයට ගාන හැදුවොත් මෙහෙම හදන්න පුළුවන්. සර් ක්‍රටිකමේටත් හදන්නද? හදන්න. අනුපාතයට අදාළ කොටස් ගණන 8යි. මෙයා 250න් ගුණ කරලා තමයි මෙයාව ලැබෙන්නේ. එහෙනම් 8 250න් ගුණ කරාම 2000යි ග්‍රෑම් කියලා ලැබෙනවා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 2යි. දැක්කද හදපු හැටි? ඔව් සර්. ලේසි නේද? ඔව් සර්. ඊළඟට අපි බලමු ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න අවසාන කොටස පාඩමේ ලියා ගන්න අනුපාතයක එක් පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට
අනුපාතයක එක් පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට අනුපාතයක එක් පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට අනෙක් අනුපාතයක එක් පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට අනෙක් ද්‍රව්‍යවලට අදාළ ප්‍රමාණ සෙවීම ඒකට අදාළ අනෙක් ද්‍රව්‍යයට අදාළ ප්‍රමාණ සෙවීම අනෙක් ද්‍රව්‍යවලට අදාළ ප්‍රමාණය සෙවීම අනුපාතයේ එක් ද්‍රව්‍යයකට අදාළ ප්‍රමාණය දී ඇති විට අනෙක් ද්‍රව්‍යවලට අදාළ ප්‍රමාණ සෙවීම ලියා ගන්න මේ ගාන ලියා ගන්න ගානකින් අපි යමු ඔබ ලේසි ලියා ගන්න වැලි තලප මිශ්‍රණයක පිටි සීනි හා පොල් අතර අනුපාතය පිටි සීනි හා පොල් අතර අනුපාතය 3ට 2ට 1 වේ 3ට 2ට 1 වේ 3ට 2ට 1 වේ මිශ්‍රණයේ ඇති සීනිවල ස්කන්ධය ග්‍රෑම් 800ක් නම් මිශ්‍රණයේ ඇති 2000 පිටි සහ පොල්වල ස්කන්ධයන් 2400 මිශ්‍රණයේ ඇති පිටි සහ පොල්වල ස්කන්ධයන් වෙන වෙනම සොයන්න මුළු ස්කන්ධය නෙමෙයි අහන්නේ පිටිවල ස්කන්ධය කීයද පොල්වල ස්කන්ධය කීයද ඔය දෙක තමයි අහන්නේ හරිද සීනිවල ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 800යි කියලා. දැන් මේ ගාන හදද්දි අපි මොකද්ද මුලින්ම හොයන්න ඕනේ? මෙතන කොටස් දෙකක ස්කන්ධය තමයි 800ක් කියලා කියන්නේ. මේ දෙන්නගේ ස්කන්ධයන් වෙන වෙනම අහන්න. ප්‍රශ්නේ ඒකයි. මේ දෙන්නගේ ස්කන්ධයන් වෙන වෙනම අහන්න. 800 දෙකෙන් බෙදන්න ඕන. ඉස්සෙල්ලම හොයාගන්න වෙනවා අනුපාතයට අදාළ එක කොටසක ස්කන්ධය කීයද කියලා. නේද? අනුපාතයේ කොටසක ස්කන්ධය අපි හොයාගන්න වෙනවා. ඒක හොයාගන්න අපිට පුළුවන් පුතේ 800 බෙදන්න දෙකෙන්. 800 දෙකෙන් බෙදුවා මේ කොටස් දෙකක් නේ 800ක් කියන්නේ. එහෙනම් එක කොටසක ස්කන්ධය හොයන්න 800 බෙදෙනවා දෙකෙන්. කීයද එක කොටසක ස්කන්ධය ග්‍රෑම්? 400යි. දැන් ඊට පස්සේ අපේ ප්‍රශ්නය තමයි මේ මිශ්‍රණයේ තියෙන පිටිවල ස්කන්ධය. මේ පිටිවල ස්කන්ධය හොයන්න මොකද්ද කරන්න ඕනේ? 400 3ෙන් ගුණ කරනවා. ඔව්. එකක් කියන්නේ 400ක් නම්
3ෙන් ගුණ වුණාම 3ක ස්කන්ධය ලැබෙනවා. කීයද එතකොට? 1200. 1200යි ග්‍රෑම්. නේද? ඊට පස්සේ අහනවා පොල් වල ස්කන්ධය. කීයද? පොල් කොටස් කීයක් තියෙනවද? එකක් තියෙනවා. 400. 400යි. එහෙනම් 400යි කියලා ලැබෙනව නේද? 400. පොල් වල ස්කන්ධය. පැහැදිලිද? ඔව් සර්. තේරුණා නේද? හරි. හදාගන්න මේක. හරි. හදාගන්න. හරිද? නෑ සර්. තාම හරි සර්. නෑ සර්. දැන් පුළුවන් මේ જાතියේ ඕන ගණක් හදාගන්න. පුළුවන් සර්. කෞශල්‍ය පුළුවන්ද? අසුනි? පුළුවන් සර්. හරි. ඉදුවර? ඊට පස්සේ හරි. යනවා. දසුනි පුළුවන් ද හදාගන්න ගාන? ඔව් ඔච්චර මේ පාඩමේ තියෙන දැන් මම ඔයාලට කියා දෙනවා සංඛ්‍යාවක් 7ෙන් බෙදන්න පුළුවන් කෙටිම ක්‍රමය. මට රුසිරු කියන්න බලන්න 7 වරක් චක්කරි. 7 වරක් 1 7යි 7 වරක් 2 14යි 7 වරක් 3 21යි 7 වරක් 4 28යි 7 වරක් 5 35යි 7 වරක් 6 42යි 7 වරක් 7 49යි 7 වරක් 8 56යි 7 වරක් 9 64යි 7 වරක් 4 9 කීයද? 7 වරක් 9 63යි 7 වරක් 10 70යි 7 වරක් 11 77යි 7 වරක් 12 84යි. ඒ 12ට එනකම් විතරනේ ඕනි. යන්නකො පුළුවන් නම් ඉස්සරහට. හරි. ඔය ටිකනේ තියෙන්නේ. මේ බලන්න. මම සරලම එකේ ඉඳන් පටන් ගන්නවා. 126 නැත්නම් අපිට ගන්න පුළුවන් මෙහෙම. 144 ගන්නවා. 144. හරි. ඔන්න සරල මේකක ඉඳන් පටන් ගන්නවා. අපි 144 බලන්න 7ෙන් බෙදෙනවද? නෑ. නෑ සර්. නෑ. ඒක පේනවනේ නේද? අපි ටිකක් ලොකු එක්කෙනෙක් ගමු. 434 නෑ. නෑ සර්. 7ෙන් නෑ සර්. බෙදෙන්නේ බලමු 434 7ෙන් බෙදෙනවද නැද්ද කියලා. 4ට 7 ඒවා කීයක් තියෙනවද? බිඳුව. නෑනේ බිඳුවයි.
43ට 7 ඒවා. 5යි. 6යි. 42යි. එකක් ඉතිරි. 14ට 7 ඒවා. 2යි. 2යි. එකයි 4ක් 2 14යි. ඉතිරි තියනවාද? නෑ. නෑ. දැන් මේකේ ලේසි ක්‍රමයක් තියෙනවා. කොහොමද? කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. මොකක් හරි ක්‍රමයක් අහු වෙනවද කියලා හොයලා බලන්න. අහු වෙන්නේ එහෙම නැත්තම් මම කියලා දෙන්නම්. සර් අග ඉලක්කම් දෙක 4යි 3යි එකතු කළාම 7 එන්නේ. 4යි 2 3යි එකතු වුණාම 7 එනවා. ඒ නිසා 7ෙන් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම ගන්න බෑ. එහෙම ගන්න බෑ. අග ඉලක්කම් දෙක චක්‍රේ නැති නිසා ඈ? අග ඉලක්කම් දෙක චක්‍රේ නැති නිසා අග ඉලක්කම් දෙක චක්‍රේ නැති නිසා. නෑ. අග ඉලක්කම් දෙක බෙදලා 7 නෑ. ඔන්න බලා ගන්න. මං කොහොමද මම මේ ලියන්නේ? මෙයාගේ දෙගුණේ මම මෙතෙන්ට ගන්නවා. මෙයාගේ දෙගුණේ. මේ ඉලක්කම් 3 සංඛ්‍යාව කොහොමද? ඉලක්කම් 4 සංඛ්‍යාවක් ඔයාලා මට හොයලා දෙන්න. බෙදන්නේ කොහොමද කියලා. තේරුණාද? තේරුණා. දෙගුණේ ගන්නවා මෙතෙන්ට. දෙගුණේ ගත්තාම 4 වරක් 2 8යිනේ. එයා එකතු කරනවා 34ට. කීයද 34ට 8ක් එකතු කරාම? 42යි. 42. 7ෙන් බෙදෙනවා. බෙදෙනවා. එහෙනම් ඔව්. සංඛ්‍යාව 7ෙන් බෙදෙනවා. හරි සර්. තේරුණාද? ඔව් සර්. හරි. මේක ඕනනම් සටහනක් දාගන්න. තව එකක් බලමු. මෙයා 7ෙන් බෙදෙනවද? බලමු. 18. 9 වරක් 2 18යි. එකතු කරලා බලමු. 15යි. නෑ සර් නෑ. බෙදෙන්නේ නෑ නැද්ද? 105 7ෙන් බෙදෙන්නේ නැද්ද? එකට නෑ 10ට 1යි 3ක් ඉතිරි 35ට 5යි. බෙදෙනවා. බෙදෙනවා. බෙදෙනවා 7ෙන්. එහෙනම් සංඛ්‍යාව 7ෙන් බෙදෙනවා. තේරුණාද? ඔව් සර්. ඔව් සර්. තව එකක්. ඔයාලා කැමති තනුෂිකා කැමති සංඛ්‍යාවක් කියන්නේ? 128. 128. හරි. මෙයා බෙදෙනවද නැද්ද? ඔයලා බලමු. ගැහුවා ඉරා. 1 2කින් ගුණ කරලා යටින් ලියාගත්තා. 2යි. 28ට 2ක් එකතු වුණාම 30යි. 30 බෙදෙනවද 7ෙන්? නෑ. නෑ. එහෙනම් සංඛ්‍යාව 7ෙන් බෙදෙන්නේ නෑ. තේරුණාද? ඔව් සර්. ඔව් සර්. හරි. දැන් 30ට 7 ඒවා 4යිනේ 28යිනේ දෙකක්නේ ඉතිරි වෙන්නේ නේද? ඈ? ඔව් සර්. 7ෙන් බෙදුවාම දෙකක් ඉතිරි වෙනවනේ. අපි බලමුද 128ත් 7ෙන් බෙදලා. හා සර්. හා සර්. 128 7ෙන් බෙදලා බලමු. 12ට 7 ඒවා 1යි 4ක් 1 7යි 5ක් ඉතිරි. මේ 8 ගන්නවා. 58ට කීයද? මෙදින්නේ 5යි 6යි 7යි 8යි 56යි. කීයක් ඉතිරිද? 2යි. 2යි. මේ දෙක තමයි මේ තියෙන්නේ. දැක්කද? තේරුණාද? ඔව් සර්. ඔව් සර්. පුළුවන් එහෙම නම් සංඛ්‍යාවක් 7ෙන් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න. පුළුවන් සර්. අද ගෙදර ඉන්න ගමන් දැන් ඔය හොයලා බලන්න ඉලක්කම් 3 සංඛ්‍යා. හිතෙන ඒවා ලියලා බලන්න. හිතෙන ඒවා ලියලා බලන්න. හිතෙන ඒවා ලියලා හදලා බලන්න.
हाँ सर හරි. ඊට පස්සේ ඔයාලා හෙට අනිත් දවස්වල හොයලා බලන්න ඉලක්කම් 4 සංඛ්‍යාවක් 7න් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න කෙටි ක්‍රමය. ඉලක්කම් 4 සංඛ්‍යාවක් 7න් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න කෙටි ක්‍රමය. ලබන සතිය හොයාගෙන සම්බන්ධ වෙන්න. ලබන සතිය මට කියා දෙන්න. हाँ सर හරිද?